वचन आसन सैम के देशवान बगे दायचर बार करना स्वामी महास उन स्वामी महास वहाँ से तुरंत वहाँ से ज्ञान तवाद्याग धनगान स्वामी महास वहाँ से दुरिये तवाद पियवराक इसरा जान आत्मिक वर्धने वेन स्वामी महास ये वचने स्वामी ने जीवने बीजा पिन पिन से आख्या पिन ओपियान महास then හැම කෙනෙක්ගේම මනසව ඒ වචනසන සූදානම් කරන්න ස්වාමිනේ සතුරාණි නෑරිය මනව ඔබේ මනසට වැටෙනා ඔය බීජ විනාශ කරන්න පියාණන් මාස සෑම කෙනෙක් දැන් ඔබගේ දාතර බාරයි අපේ කෙනෙක් කවද ඔබගේ දාතර මුලින්ම බාර දෙමින් මම දැනහත බාර දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් हालेलुया स्तुतिवंत ना बसीर दनाट में महासे नमस्कार करना पसंद तुनाट तेन अपन मास के वचने शक्तिमत जनवा मम आराधना करना में उद्देश्य न देव मास के वचने बस्या में केनेक में धैर्य मत करना पिनिस मरनाता नमस्कार देवस्थाने श्रेष्ठ सभा पालक देवगत सुशील चलत देवगत तुमाट में उद्देश्य न आराधना करना हालेलुया පිටවතත් ඉතාමත් සුතුම් අවස්ථාවක සබත් දින උදෑසනක දෙවියන් වහන්සේට নমස්කාර කරන්න ඇවිල්ලා තියෙනවා. हालेलुया. ඉතින් මම විශ්වාස කරනවා අද දෙවියන් වහන්සේගේ උතුම් වචනයක් අපිට තියෙනවා. ආමේන්. ඒ නිසා මම නැවත ඔබට ආරාධනා කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අතට අරගෙන දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්න අපි ඕනෑකමින් මේ උදෑසන සූදානම් වෙමු. මේ දවස්වල අපි සිහි කරන්නේ යේසුස් වහන්සේගේ මරණ උත්ථාන වීම සහ මරණයෙන් නැගිටලා දින 40ක් උන්වහන්සේ ප්‍රකාශ වුණා කාල පරිච්ඡේදම අපි ඉන්නේ. ඊට පස්ව අපි දකින්න යන්නේ පෙන්තෙකුස්ත දින උන්වහන්සේ සුද්ධාත්ම ලෝකට පැමිණීම. නමුත් අද මගේ මාතෘකාව ඒක නෙමෙයි. අද මගේ මාතෘකාව අපේ මේ ආත්මික ගමන නැත්නම් ඊශ්‍රායල් සෙනඟ ගමන් කළ ඒ පාරු කර කාන්තාර ගමන ඉවසිල්ලෙන් යමු කියන්නේ. हालेलुया. අපි යන ගමන ඇදහිල්ලේ ගමන දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව ඉවසිල්ලෙන් ගමන් කරමු කියන්නේ. ඒ සඳහා මම තෝරගත්තා මේ පාරු කරේ ඊශ්‍රායල් ජනතාව ගමන් කරපු ආකාරය පිළිබඳව. දැන් ඔබ හිතනවා ඇති ඔබ තාම දුෂ්කර කාලයක ගත කරනවා කියලා. අමාරු කාලයක ඉන්නවා කියලා. නමුත් මම උදෑසන මේක බලනකොට ඊශ්‍රායල් ජනතාව ඊටම දුෂ්කර කාලයක තමයි අවුරුදු 40ක් වනාන්තරයේ පාරු කරේ ගමන් කරන්නේ. බයිබල් පද ස්වල්පයක් අපි බලන්න යනවා. යෙරමියා 6 වෙනි පරිච්ඡේදය. දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. යෙරමියා දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. මාසම ගොබේකට යමු වෙන්න මම කියවන්න. මිශ්‍ර දේශයෙන් අප පිටතට ගෙන මරුකතර සහ වලවල් ඇත්තා වූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තා වූ දේශයක්ද කිසිවෙකු නොගැවසුනා වූ කිසි මිනිසෙකු වාසය නොකළා වූ දේශයක්ද වන කාන්තාරයක් මැදින් අප ගෙනාවා වූ ස්වාමින් වහන්සේ. හලෙලුයා. දැන් මම ඔබට කියන්න යනවා යෙරමියා දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සහ ඉදිකටම කතා කරන්නේ ඔව් කොහොමද දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේ උන් ගෙනාවේ කියලා. මම මෙතනින් ගන්න යන්නේ මේ පාරු කරේ தත්ත්වය පිළිබඳව. ඇත්තටම පාරු කරේ කියලා කියන්නේ වගා නොකර අත්තරු ලැබුවා වූ කැලෑව කියන අදහස. ඒතකොට මෙතන විස්තර කරනවා ඒක මරු කතරක්. ඒක විස්තර කරනවා වලවල් ඇත්තා වූ දේශයක්. මරණ සෙවණක්. කිසි මිනිසෙක් ගැවසෙච්ච නැති ස්ථානයක්. ඒ වගේම කාන්තාරයක් මැදින් දෙවියන් වහන්සේ ගෙනාවා කියලා. हालेलुया. අවුරුදු 40ක් ඔබ හිතන්න එපා ඒගොල්ලෝ පහසු මාර්ගෙ ගියා. කිසි මිනිසෙක් ගියේ නැති මාර්ගෙක සතුන් සිව්පාවු හැදෙන. කිසි යන්න මාර්ගයක් නැහැ. පාරක් නැහැ. ඒ වගේම ඒක වලවල් තියෙන. ගිලා බසිනවා වැලි කතරේ. දුෂ්කරකම කියන එක අප්‍රමාණවත් ලෙස තිබුණා මාර්ගයක තමයි දෙවියන් වහන්සේ ගෙනා. කොයිද මිටියේ මිසර දේශේ හැබැයි යෙරමියා 7 වෙනි පදේ ඊට පස්සේ කියනවා දෙවනස ගෙනියන්න පොරොන්දුනේ හොඳ දේශයකට. ආමේන්. සාරවත් දේශයකට. හැමතිස්සෙම දෙවියන් වහන්සේගේ දර්ශනයේ අවසානයේ දකින්න. දෙවියන් වහන්සේගේ වචනේ තුල අපේ දැන් ගත කරන ජීවිතේ නෙමෙයි සමහර විට අපිට දින දින බලාපොරොත්තු
අවසානයේ දේශ අපි බලන්න අවශ්‍යයි. ආමේන්. ඒක ඉතාමත් වැදගත්. මොකද බයිබලයේ කියනවා ජේසුස් වහන්සේ කුරුසේදී දුක් වේදනා විසුලුවේ අවසාන ප්‍රතිඵලය දැක්ක කියලා මිනිස්සුගේ ගැලවීම. දහසක් සෙනඟ කෝටි සංඛ්‍යාත සෙනඟ ගැලවීම ලබනවා උන්වහන්සේ දුක. දැන් මේ ඉතාමත් අපහසු තැනක අමාරු මාර්ගයක තමයි දෙවියන් වහන්සේ උන්ගෙනාවේ. ආමේන්. නමුත් ඒ මාර්ගයේ දෙවියන් වහන්සේ පුදුම දේවල් කරන්න පටන් ගත්තා. අපි සමහරවිට ඔබට දුරකථනයෙන් කතා කරනවා අපේ දේවස්ථානට ආයේ දේවදරුවන්ට කතා කරනවා කොහොමද ඔයගොල්ලෝ හොඳින් ඉන්නේ. හැම කෙනෙක්ම මේ දවස්වල අපි කතා කරපුවා ඒ කිව්වේ අනේ පාස් අනේ ශිෂ්‍ය අපි හොඳින් ඉන්නවා. වෙනදාට වඩා හොඳින් ඉන්නවා කියලා. හලෙලූයා. අපි දේවස්ථානයේ මාසෙකට වැඩි කාලයක් සති 5ක දෙවියන් හැම පැවැත්වුවේ. නමුත් මේ සති 5 දෙවියන් වහන්සේ අපිව පුදුමාකාර ජීවත් කරනවා. ආමේන්. පරිවර අපේ සභාවේ අය අපිට උපස්ථාන කළා. නමුත් අපි වෙනදා වගේ අපිට එහෙම තාත්තා නොලැබුණා. පුදුමාකාර සැපයීම් දෙවියන් වහන්සේ තුල අපි දකින්න පටන් ගන්නවා. පාලු කරේ තියෙන වැදගත්කම ඒකයි. ආමේන්. දිවිති කතාව පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ මෙහෙම කියනවා. දිවිති කතාව දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ එතන සඳහන් කරනවා දෙවියන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් දෙකේ 7 මක්නිසාද නුඹේ දෙව් ස්වාමින් වහන්සේ නුඹේ අත්වැඩ සියල්ලේදී නුඹට ආශිර්වාද කළසේක. නුඹ මේ මහා කාන්තාරයේ මැදින් ගමන් කළ හැටි උන්වහන්සේ දන්නාසේ. මේ 40 අවුරුද්දක් නුඹේ දෙව් ස්වාමින් වහන්සේ නුඹ සමග වූසේක. නුඹට කිසි හිඟයක් නොවී යයි කියාපන්නයි කීසේක. හලෙලූයා. මේ අවුරුදු 40 පුරා දෙවියන් වහන්සේ පුදුම ලෙස වුණ ජීවත් කළා. ඔවුන්ට වතුර ඕන කියනකොට දෙවියන් වහන්සේ පර්වතය පාරලා වතුර දෙනවා. මේ කාන්තාරේ ගමනේදී දෙවියන් වහන්සේ ඔහුගේ කැම්බිම්, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන් ගැන පුදුමාකාර ලෙස බැලුවා. මේ වනාන්තරයේ කිසිදු ආලෝකයක් නැහැ. කාන්තාරය තද කළුවරයි. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ට ආලෝකය සැපෙනවා. ආමේන්. මත දෙවියන් වහන්සේගේ සැපීම. දෙවියන් වහන්සේ මම මුළු කාලේ පුරා ඔවුන් ගමන් කළා. ඔවුන්ට පීඩාවල් එනකොට දෙවියන් වහන්සේ ඔවුන්ට රැකවන්නේ දැන්. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණ නැහැ කියලා අවුරුදු 40ම. හලෙලූයා. දෙවියන් වහන්සේ පුදුමයි ඔවුන් ජීවත් කරපු ආකාරය. ඔවුන්ගේ පාද ඉදිමුන්නේ නැහැ. ටිකක් ඇවිදලා බලන්න දවසක් දෙකක් කකුල ඉදිමෙනවා. අවුරුදු 40ක් ඔවුන් පයින් ගියේ. පහසුවෙන් මේ දරුවන් අරගෙන, ඔවුන්ගේ බෑග් අරගෙන, ඔවුන්ගේ සතුන් සිව්පාවු සමග මේ වනාන්තරේ දෙවියන් වහන්සේ කියනවා ඔවුන්ගේ පාද ඉදිමුනේවත් පාවහන් ගෙවුනේවත් නැහැ. ආමේන්. අවුරුදු 40ක් ඔබ ජීවත් වෙනකොට පාවහන් කුට්ටක් කීයක් පාවිච්චි කරනවා? දෙවියන් වහන්සේ කියනවා මමයි නුඹලා ජීවත් කරන්නේ. ආමේන්. මමයි නුඹලා මේ මාර්ගය ගෙනාවේ. ඒ පහානක ඒ අන්තරා සහිත වේදනාකාර සහිත මාර්ගය තුල දෙවියන් වහන්සේ උඩ රැකවලු නැගිටිනවා. මිනිස්සු නැගිටිනවා. ඒ කාලේ දැනස බොහෝ දෙවුන්ට ඉගෙනුවා. හලෙලූයා. මේ කාලේ දෙවියන් වහන්සේ ඔබට යමක් උගන්වනවද? දෙවියන් වහන්සේගේ සැපයීම ඔබ දකින්නවද? දෙවියන් වහන්සේ ඔබ සමග කියලා විශ්වාස කරනවද? දෙවියන් වහන්සේට ස්තුති වේවා. දැන් මම ඔබ තව දැනකට ගේන්න යනවා. හලෙලූයා. දැන් දෙවියන් වහන්සේ මේ තෝරගත්ත සෙනඟ බයිබලයේ කියලා දෙන්නයි අවුරුදු 20ට වැඩි හිටපු මිනිස්සු මේ කානාන් දේශයට ඇතුල් වුණේ. එතකොට ඔබ ඒක ගැන හිතුවද? දෙවියන් වහන්සේට බැරි වුණාද ඒගොල්ලන්ට පොරොන්දු දේශයට ගෙන යන්න? ප්‍රධාන චරිත තුන කාන්තාරේ මැරී යනවා. මෝසෙස්, ආරෝන්, මීරියම්. කාන්තාරේ මැරෙන ඒ වෙන විශේෂ හේතු තියෙනවා. එහෙම වෙන්න හේතු ඇයි කියලා. ඊශ්‍රායල් සෙනඟ ප්‍රේමවන්තයනි කාන්තාරේ මැරි වැටෙන්න පටන් ගත්තා. මක් නිසාද? ඔබ බයිබලයේ දිහා සියුම් ලෙස බලන්න. එක මිනිසෙක්වත් අර වලක වැටලා මැරුන්නේ නැහැ. එක මිනිසෙක්වත් සතු හැල අරගෙන ගියේ නැහැ. එක මිනිසෙක්වත් වෙනත් රෝග නිසා මැරුන්නේ නැහැ. ඔව් මරණයටපත් උනේ ඇයි? කරුණු දෙකක්. මම ඔබට කියන්නම්. එකක් ඔවුන්ගේ නොහැදීම. අනික ඔවුන්ගේ කැඳවීම. ඔව් මරණයටපත් උනේ කැඳවීමත් ඒ වගේම නොහැදීලක් නිසා. ඔව් මෙතනදි බයිබලයේ කියනවා දෙවියන් වහන්සේව
ඔවුන් ආශිර්වාද කරමින්, ඔවුන්ට කෑම බීම දෙමින්, ඔවුන්ට උපස්ථාන කරමින්, ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපයමින් දැන් හසුව අරගෙන යනවා. නමුත් මොකද සිදු වෙන්නේ? ඔවුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වෙනවා. කෙඳිරීම නික්මයාම 16 අනික කෙඳිරීම තුල පමණක් නෙමෙයි ඔවුන්ගේ මුඛයෙන් ඔවුන්ගේ ප්‍රකාශ කළා. නික්මයාම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ නික්මයාම 16:2 කියනවා මෙන්න මෙහෙම. හරි? නික්මයාම 16:2 ඊශ්‍රායල් පුත්‍රයෝ මුළු සභාව වනාන්තරයේදී මෝසෙස් සහ ආරෝන්ට විරුද්ධව කොඳුරෝය. කොඳුරන්න පටන් ගත්තා. ඔවුන්ට වතුර නැහැ, ඔවුන්ට කන්න නැහැ, මස් නැහැ. මේ එක එක දේවල් ගැන කොඳුරන්න පටන් ගත්තා. ප්‍රමෝන්තේනි දැන් වහන්සේ ඔවුන්ට මන්න දුන්නා, මස් දුන්නා, කන්න දුන්නා. නමුත් ඔවුන් කෙඳුරුවා. නොහැදින නිසා ඔවුන් කොඳුරන්න පටන් ගත්තා. ඒ සමාවට කියන්නේ කෙඳිරීම භයානක දෙයක්. ගීතාවලිය 106 25 වෙනි පදයේ කියනවා. ගීතාවලිය 106 25 කියනවා. ඔවුන් කොහෙන්ද කෙඳුරුවේ කියලා. හරි? දැන් මම ඔබට කියන්න යනවා. ඔබේ කුඩාරම තුල ඔබ පරිස්සමෙන් ජීවත් වෙන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ජීවත් වෙන්න. ගීතාවලිය 106 25 වෙනි පදයේ කියනවා. නමුත් තමුන්ගේ කුඩාරම් වලදී කොඳුලෝය. ස්වාමින්ගේ ශබ්දයට ඇහුම්කම් නුදුන්නෝය කියලා. කුඩාරම කියන්නේ මේ මණ්ඩපේ හදලා තියච්ච මෝසෙස් ඇතුල් වෙන කුඩාරම නෙමෙයි එතන කතා කරන්නේ. ඔවුන් කුඩාරම් වලදී කෙඳුරුවා කියන්නේ තමුන්ගේ කුඩාර, තමුන්ගේ ගේ ඇස්සේ. තමුන්ගේ ඇඳ උඩදී. තමුන් ගෙදර රහසෙන් ඉන්න තැනදී. නමුත් දෙවියන් වහන්සේගේ වැසුණා. අමතක කරන්න එපා. පොඩි කරදරයක් පීඩාවක් ඒ පාරට බහින්න බැරි වෙයි. කෑම බීම ටික වෙන්ද වගේ නැති වෙයි. කිරිපිටි පැකටයක් හොයාගන්න නැති වෙයි. දුෂ්කරකම් වෙයි. කොදුරන්න එපා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. හලෙලූයා. හැමතිස්සෙම ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමේ ජීවිතයක් පුරුදු වෙන්න. දරුවන්ට වෙන්ද වගේ කෑම නැත්තම් ලැබෙන කෑම එක කාලා දෙවියන් වහන්සේට ස්තුති කරන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. කෙඳිරීම අපිව විනාශ කරනවා. මම ඔබට කිව්වා කිසි මිනිසියෙක් ස්වභාවික විපත්තියකින් කරදරයකින් මරණයටපත් වුනේ නැහැ. ඒ පාදු කරේ දෙවියන් වහන්සේ උන් ආරක්ෂා කළා. නමුත් ඔවුන් මරණයටපත් උනේ ඔවුන්ගේ කැරලිකාරකම්, කෙඳිරීම, ඒ වගේම ඔවුන්ගේ විනාශය ඔවුන් ඇති කරගත්තේ ඔවුන්ගේ පාපයන් නිසා. දෙවියන් වහන්සේට බැරි කමක් තිබුණේ නැහැ ඔවුන් ආරක්ෂා කරන්න. මේ සියලු අවස්ථාවන් වලදී අපිව ආරක්ෂා කරන්න දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලූයා. ඔබ එකක වෙන්නේ නැති ඔබ මේ දකින්න සැපයීම මේ දිනවල දෙවියන් වහන්සේ. අනිත් එක නොහැදින්න. ගීතාවලියේ 106:24 වෙනි පදේ. ඔහු ප්‍රිය උපදවන දේශය හෙලා දක්වයි. උන්වහන්සේගේ වචනේ අදහ නොගත්තෝය. මේ ගීතාවලිය 106 කියන්නේ ඊශ්‍රායල් සෙනගගේ වැටීම ගැන. මෝසෙස්ට යන්න බැරි වෙච්ච එක ගැන. මොකද කතා කරන්නේ? ඔවුන් නොහැදින්න. ප්‍රිය උපදවන දේශය හෙලා දක්වයි. උන්වහන්සේගේ වචනේ අදහ නොගත්තා. දෙවියන් වහන්සේගේ වචනේ අදහයි. එක එක ප්‍රකාශන වලට මේ සවන් දෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ අන්තිම කාලය ගැන යේසුස් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. බයිබලයේ ප්‍රකාශ කරලා තියෙනවා. අපිට පොරොන්දුලා තියෙන කුඩාරවල බය වෙන්න එපා. මම ඔබ ජීවත් කරන මම සදාකාල ජීවනය දෙනවා. මා අනු එන්න කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කළා. ඇදහිල්ලේ වචනේ අත්හරින්න එපා. කිසි වෙලාවක දෙවියන් වහන්සේ සමග ඔබ ඇදහිල්ලෙන් ඉන්න. හලෙලූයා. දැන් මම ඔබට පෙන්නන්න යනවා කවුද කෙඳිරුවේ කියලා. කවුද මේ කෙඳිරීම පටන් ගත්තේ? ගණන් කතාව 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. දැන් මේ රහසක් ඔබට මම කියන්න යනවා. එක රහසක් මම ඔබට කියනවා. කිසිවෙක් බැරි වැටුනේ නැහැ. දෙවියන් වහන්සේ අසමර්ථ වෙලා. ඒ කාන්තාරේ බහනක තැන දෙවියන් වහන්සේ ආරක්ෂා කළා. මම ඔබට කියන්න යනවා. දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කළා. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරනවා. දෙවියන් වහන්සේ ඔබට උදව් කරන්න යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ කිසි වෙලාවක ඔබ වැටෙන්න දෙන්නේ නැහැ. ගේ කුරුල්ල දිහා බලන්න කිව්වා. කුරුල්ල බිඳ වැටෙන්නේ නැහැලු, බිමට වැටෙන්නේ නැහැලු. උන්වහන්සේ නොදැනුවත්ව. ඔබේ හිසකස් ගහක් ගැලවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ නොදැනුවත්ව. විශ්වාසයෙන්. හලෙලූයා. සපයන්න පුළුවන්. හැබැයි ඔබ කුසුරන්න ගන්න. බයිබලයේ කියනවා කොරින්ති පොතේ පාවුල් තුමා ප්‍රකාශ කරන කෙඳිරීම නිසා විනාශ වුණා. ඒ 6 ලක්ෂයක් දෙනෙක් මෙරි වැටුනේ දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන නිසා. දැන් මම ඔබට ගණන් කතාව 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ ඉතින් බලන්න කියලා. මොකද කියන්නේ එතන? එතන කියනවා මේ කෙඳිරුවේ කවුද කියලා.
තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයක් තෘෂ්ණාවට වැටුණෝය. ඊශ්‍රායල් පුත්‍රයෝ නැවත හඬා අපට මස් දෙන්නේ කවුද කියලා ඔන්න කියන්න පටන් ගත්තා. දැන් ගීතාවලිය 106 ඔබ බැලුවොත් ඔබට පෙනේ මේ මස් ඉල්ලලා ඔවුන් ඇඬුවා. කෑම ඉල්ලලා ඔවුන් ඇඬුවා. කෑදරකම ඇති වුණා. තෘෂ්ණාව ඇති වුණා. පාපය කවුද මේ සෙනඟ? මේක පටන් ගත්තේ කවුද? ඔවුන් ළඟ හිටිය මිශ්‍ර ජාතිය. ඊශ්‍රායල් සෙනඟ මිශ්‍රෙන් එනකොට සමහර මිනිස්සු මිශ්‍ර ජාති විදේශිකයෝ ඔවුන් ගමන් කරා. මම ඔබට කියන්නේ නේද? සභාවල විදේශිකයෝ ඉන්නේ. මිශ්‍ර ජාතියින් ඉන්නේ. ඒ කවුද දන්නවද? පොදුරු නාය. පොදුරු නාය දෙවියන් වහන්සේගේ මිනිස්සු නෙමෙයි. දෙවියන් වහන්සේගේ මිනිස්සු ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේ මිනිස්සු ඇදහිල්ලෙන් කාරණා බාර ගන්නයි. දෙවියන් වහන්සේගේ මිනිස්සු යෝෂුවා වගේ. ආමෙන්. දේව වචනේ විශ්වාස කරන අය. හලෙලූයා. නමුත් මේ අන්‍ය ජාතික සෙනඟ මේ මිශ්‍ර වුණා වූ සෙනඟ ඔවුන් ආවේ සුඛ විහරණය සඳහා. ඔවුන් ආවේ ඇත්තටම දෙවියන් වහන්සේගෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් ආවේ යහපත, සඵලත්වය, සාර්ථකත්වය හැමතිස්සෙම ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ඉල්ලුවේ සුභ සිද්ධිය විතරයි. ඔවුන් දෙවියන් වහන්සේ උදෙසා මිලයක් ගෙවන්න ලෑස්තිලා හිටියේ. ඔවුන් දෙවියන් වහන්සේගේ වචනේ සැලකුවේ නැහැ. ඔවුන් කෑම බීම ඒකනේ උන් කිව්ව අපිට කන්න නැහැ, පිපිඤ්ඤ නැහැ, සුදු ලුණු නැහැ, අරක නැහැ, මේක නැහැ. ඔවුන් මොනවා ගැනද කියදුවේ කියලා බලන්න. අද ඔබ කොදුරන්නේ මොනවා ගැනද? හලෙලූයා. ඔබේ හිතේ තියෙන දුක මොකද්ද? කන නැති එකද? එමත් අපේ දේවස්ථාන කියන්නේ නැහැ. අද උගක් කරාට මේ කොදුරන සෙනග එකයි. සමහරලාට දේව මෙහෙයන් ගැන කොදුරනවා වෙන්න පුළුවන්. අන්න ජාතික හදවත ඒක. දෙවියන් වහන්සේගේ හදවත නම් දෙවියන් වහන්සේ කෙරේ පිපාසය. හලෙලූයා. පාවතුමා කියන මම උන්වහන්සේව අල්ලා ගන්න දුවනවා. දෙවියන් වහන්සේගේ හදවත ඒකයි. ඔබට තියෙන මොනවා වගේ හදවත? අන්න ජාතික හදවත හැමතිස්සෙම කෙඳවීම. හැමතිස්සෙම හෙලා දැකීම. භූමික දේ ගැන විතරක් හිතීම. අද ඔබේ හදවතේ තියෙන දුක කන්න නැති එක ගැනද? එහෙම නැත්නම් ඔබට පළවෙනිම බැලිච් එක ගැනද? මම දන්නේ නැහැ මොකක්ද මේ තත්ත්වය කියලා. නමුත් 106 ගීතාවලිය පැහැදිලිව කියනවා ඊශ්වර ජනතාවත් එක්ක හිටපු මේ සෙනඟ කොඳුරන්න පටන් ගත්තා. ක්‍රියා කරන්න පටන් ගත්තා කියලා. මම තව බයිබල් පද කීපයක් ඔබට පෙන්නන්නම්. ගීතාවලිය 78ට යන්න. ගීතාවලිය 78. දහත්වෙනි පදේ. ඔව් කාන්තාරයේදී ආත්මයන් වහන්සේට විරුද්ධව කැරලි ගසමින් උන්වහන්සේට විරුද්ධව තව පව් කළෝය. තක්කද? එක මිනිසෙක් වැරදි ප්‍රකාශනයක් කළොත්, එක මිනිසෙක් වැරදි දෙයකට සම්බන්ධ වුණොත් ඒක රැල්ලක් වගේ යනවා. ඒ නිසා අන්‍ය ජාති හදවත, අන්‍ය ජාති විදේශීය හදවත පහ කරගෙන දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ල හදවතක් කියලා. හලෙලූයා. උන්වහන්සේට විරුද්ධව පව් කළෝය. 18 පදේ. තමුන්ගේ තෘෂ්ණාවලට කැම ඉල්ලීමෙන් සිතින් දෙවියන් වහන්සේ පරීක්ෂා කළෝය. එසේ යොවුස් දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරමින් වනාන්තරයේ මේසියක් පිළිල කරන දෙවියන් වහන්සේට පුළුවන්ද? බලව උන්වහන්සේ පර්වතයට ගැසූ කල ජලය වැගිරුණේය. දියපාරවල ගලා ගියේය. රොටි දෙන්න හැකිසේක්ද? සුභකීය සිරගෙන මාංශ සපයා දෙනසේක්දයි කීවෝය. එබැවින් ස්වාමීන් වහන්සේ අසහ උදහස් වූසේක. අද මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දෙවියන් වහන්සේ ගැන ගොඩක් කතා වෙනවා. ආමේන්. සමහර කෙනෙක් දෙවි කෙනෙක් නැහැ කියලා. සමහර අය දෙවියන් වහන්සේයි මෙහෙම කරන්න කියලා. සමහර අය දෙවියන් වහන්සේට දොස් කියන. සමහර කිතුරුන්ගේ ඇදහිල්ල විවේචනය කරනවා. ඔබ සමහරලාට ඔබට ඒ විවේචනවලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. මොකද දෙවියන් වහන්සේ නියම වෙන්නේ. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේ සැලෙන්නේ නැහැ ඒ දේවල් වලට. එදා මිනිස්සු තෘෂ්ණාවල් නිසා, පාපේ නිසා, හැම දෙයක්ම නිසා මේ දේ සිදු වෙනවා. මම ඔබට කිව්වා. දෙවියන් වහන්සේ ගලවගත්ත සෙනඟ ඊශ්වර සෙනඟ කාන්තාරේ මැරලා වැටුනේ. ඇයි මේ ලෝකෙට මේ වෙන දේවල් පැමුණුනේ? තෘෂ්ණාව නිසා, කෑදරකම නිසා, පාපේ නිසා. සියලු වීදි වසා දමනවා කියලා බයිබලයේ කියලා තියෙනවා. මිනිසුන්ට අද ඇවිද ගන්න බැරි ලෙස වීදි වසා නගර වසා දමා තිබෙනවා. දෙවියන් වහන්සේට කරන්න නොහැකි කිසිවක් නැහැ. මේ මානසික. ඒ නිසා දේවදරු වශයෙන් අපි කවුරුලාක්වත් දෙවියන් වහන්සේට උදහස් කරන දේවල් අපි කියන්නේ නැහැ. මෙතන කියනවා ඔය යාකෝබ්ට විරුද්ධව දෙවියන් වහන්සේ ගින්න ඇවුරුණා කියලා. දැන් මේ පාපය උන්වහන්සේ විනිශ්චය කරගෙන යන මොහොත අපි යාඥා කරන්න අවශ්‍යයි. දේවදරු දනගසලා ස්වාමීන් අපේ දේශය අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. අනිත් ලෝකේ රටවල් දිහා බලනකොට අපේ දේශයේ සෙනගගේ යාඥාව, ඒ වගේම මේ රටේ රජයේ උත්සාහය
වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාප මේ සියල්ල මැද අපේ රට මේ පුදුමාකාර ගැලවීමක් ලබලා තියෙනවා. අපි දෙවියන් වහන්සේට වඩා ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ. ඒ නිසා නොහැදිලිවන්ත හදවත නෙමෙයි, කෙදිරීමේ හදවත නෙමෙයි, ප්‍රසන්නතාවයේ හදවත ඇදහිල්ලේ ක්‍රියාවුත් කරන්න පටන් ගන්න. හalleluya. ඇදහිල්ලේ වචන උච්චාරණය කරන්න. ඇදහිල්ලේ ප්‍රකාශන දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න. මෙතන පැහැදිලිව කියනවා මේ කෑදරකම ඇති වුණා නොහැදිලිවන්ත මිනිස්සු මිශ්‍ර ಜಾති මුදුරන්න පටන් ගත්ත දේවල් කියන්න පටන් ගත්ත ඒවා ඊශ්වරයන් සරක අවුල් වෙලා භක්තිය නැති කරගත්තා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක තියෙන ඇදහිල්ල, භක්තිය, විශ්වාසය ඔබ නැති කරගන්න යනවා. දෙවියන් වහන්සේ ජීවමානයි. හalleluya. දෙවියන් වහන්සේ ආශිර්වාද. ඒ නිසා මම ඔබට කියන්න යනවා. අපේ ගැලවීම ස්ථිරයි. දෙවියන් වහන්සේ. ඒක නැති කරගන්න ක්‍රියාවල ඉඳන් යන්න එපා. ඊශ්වරයන් සරකට ආවා වගේ අපිට පීඩන කරදර එන්න පුළුවන්. නමුත් මතක තියාගන්න දෙවියන් වහන්සේ අපව ජීවත් කරන්න. බයිබලයේ කියන උන්වහන්සේ අපිව ඊශ්වර ජනතාව මේ රාජාලින්ගේ පියාපත්තට උසගෙන ගෙනාවා. යන්න බැරි තැන් වල උසුලන්න පුළුවන් දෙවියන් වහන්සේ. ආලෝක නැති තැන ආලෝක දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. කැම නැති තැන කැම දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. ජලය නැති තැන ජලය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. මේ ඔක්කොම සැපේව කාන්තාරයේදී ඊශ්වර ජනතාව. ආයක බයිබල් පදයක් එක්ක මම ඔබව හවුල් කරගන්න කැමතියි. මතේ සුභාරම්භය 12 වෙනි පරිච්ඡේදය 36 37 පද. මතේ තුමාගේ සුභාරම්භයේ 12 වෙනි පරිච්ඡේදය 36 වෙනි පදේ විශේෂ සඳහන් වෙනවා. තවද මිනිසයා කියනා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්න වෙන්නේ යයි නුඹලාට කියනවා. මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදහස් කරනු ලබන්නේ. නුඹේ වචන වලින් නුඹ වර්ධනපත් කරනු ලබන්නේ. මම ඔබට කියවනේ ඊශ්‍රායල් ජනතාව මොකද කියන්නේ? ඔව් මෝසස් ගාවටයි ආරෝන් ගාවටයි ඇවිල්ලා පොදුරලා මොකද්ද කිව්වේ? ඔබ දන්නවද මොනවද කිව්වේ කියලා? ඔව් කිව්වා අපිව මෙහාට ගෙනාවේ මරා දාන්නද කියලා. අපිව මෙහෙ කාන්තාවට ගෙනාවේ මරා දාන්නද? දැනහසක උඹ කිව්වක වෙන්න යනවා. මම ඉල්ලුපතේ උඹලා වෙන්න යනවා. ඔව් කිව්වේ නෑ දෙවනහසක ගෙන යනවා. මෙච්චර හාස්කම් දැකලා මෙච්චර පුදුම දේවල් දැක දෙවියන් වහන්සේට ස්තුති කරන්න නැතුව ඊළඟ හාස්කමට යාඥා කරන්න නැතුව ඊළඟ හාස්කම දකින්න ප්‍රශංසා කරන්න නැතුව කොටු ගන්න ගත්තා. දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන්න ගත්තා. නිකන් නෙමෙයි අපි අපේ දරු පරම්පරාවේ මරන්න දෙමෙහෙට ගෙනාවේ කියලා හැමතරම පොදුනකට කිව්ව අපිව මරා දාන්න ගෙනාවා. ඔබේ මුඛයේ වචන වලින් ඔබ නිදහස් කරන්න. ඔබේ මුඛයේ වචන වලින් ඔබ වර්ධනපත් කරන්න. නිෂ්ඵල වචන කතා කරන්න එපා. මේ වෙලාවේ කතා කරන්න බැයි නම් දන්නේ නැත්තම් නිහඬ වෙන්න. නැත්තම් ඇදහිල්ලේ වචන කතා කරන්න. ඔව් අපිට යම් කිසි අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන් මේ කාලේ. අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. දවස් ගණනාවක් එහෙම ඉන්නේ. හalleluya. අපි හේනෙන්වත් ඉඳලා දින 40ක් ඉඳත් වෙලා දෙවන්න 40 ආඥා. විවාහනොයි යාඥා කරනවා. නමුත් ඊශ්වර ජනතාව එහෙම හිටියා. යේසුස් වහන්සේ එහෙම හිටියා. හalleluya. ප්‍රේමවන්තයි නිෂ්ඵල වචන කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචන කතා කරනවා. හalleluya. ඇදහිල්ලෙන් සිටින් බයිබලයේ කියලා තියෙන දේ සිද්ධ වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යයි. හalleluya. මම දෙවියන් වහන්සේගේ බලා සිටිනවා කියන විශ්වාසයෙන් සිටින්න. පොදුරන්නේ. ඇදහිල්ලෙන් ගමන් කරන්න. අපේ ගමනේ අවසානයේ දෙවියන් වහන්සේ පොරොන්දු රාජ්‍යය. ඒසා ඊශ්වර ජනතාවට අන්තිම දර්ශනය ගැන ඒවල හැඟීමක් තිබුණේ. විදේශිකයන්ට එහෙම දැනුමක් තිබුණේ. දෙවියන් වහන්සේගේ මම බලව ගෙනියන කාරණා දේශ. මේ යන මාර්ගය ඇතුළත ප්‍රශ්න නිසා ඔවුන්ගේ ජීවිත අහිමි කරගන්න. ප්‍රේමවන්තනි අපි ජීවත් වෙන මේ සුළු කාලය තුල අපි ඇදහිල්ල තුලින් අපේ ගමන අපි සාහිතික කරගෙන අපි දේව රාජ්‍යය තුල යේසුස් වහන්සේ ජීවිතේ පූජා කළ විනාශයෙන් ගලවලා අපි දේව රාජ්‍යයට ගෙන යන්නේ. යේසුස් වහන්සේගේ අවසාන බලාපොරොත්තුව අපි දේව රාජ්‍යයේ ඉන්නේ. එතෙන් යන අපි දැස්ත. හalleluya. මම විශ්වාස කරනවා. දේව වහන්සේ පුදුම දේ මේ ජීවිතේ මේ දවස්වල සිදු කරනවා. පුදුම සැපයීම ඔබ දකිනවා කියන්නේ. ඒව ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඊළඟ සැපයීම ඊළඟ හාස්කම ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබේ දුෂ්කරකම දැක්කහම කඳුරන් නැතුව දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඇදහිල්ලෙන් ඉන්න. හalleluya. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේ. යේසු පිහිටයි. අපි ගීතිකාවක් ගායනා කරන්න යනවා. අපි ගායනා කරලා අපි යාඥා කරලා දවස් අපි ස්වාමීන් වහන්සේට බාර කරන්න යනවා. ඔබ ඉන්න තැන ඉඳගෙන යාඥා කරලා අපි ගීතිකාවක් ගායනා කරමු. ස්වාමීන් වහන්සේ ගමු. හalleluya.
किसी विपदा नेवन्ने किसी नापुरा नेवन्ने केवल कोडुवे तुले मासंगवेन्ने किसी विपदा नेवन्ने किसी नापुरा Jesus के लेवली से दुनिसा सातन लम्बंदिरे Jesus के लेवली से दुनिसा सातन लम्बंदिरे प्रेमें कुरुसी අපේ වහන්සේට ස්තුති කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් නිසා. අද දවසේ ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ දැනගන්න අපිට දුක අලගේ අවස්ථාව ගැන. ඔබ වහන්සේගේ පුත්‍රයාගේ ජීවිත පරිත්‍යාගයෙන් පූජාවෙන් අපිට උතුම් ගැලවීම ලැබිලා. පාප නැමැති මිශ්‍ර දේශයෙන් ගැලවලා ස්වාමිනේ මේ කානන් දේශේ නැමැති දේව රාජ්‍යන අප ගෙන යන ගමන තුල ඔබ වහන්සේ අපි සමග බව අපි දන්නවා. ලෝකාන්තික දක්වා අපි සමග බව අපි දන්නවා ස්වාමිනේ. ස්වාමිනේ මොන දුෂ්කරතාවයන් තිබුණත් ඒ සියලු දේවල් අපිව ආරක්ෂා කරන්න ඔබ වහන්සේට පුළුවන්. අපි ඒ නිසා ඔබට ස්තුති කරනවා. ස්වාමීනි මේ ශ්‍රී ලංකාවට සමාදානය ජයග්‍රහණය ගෙන දෙන්න. ස්වාමීනි මේ කොරෝනා නැමැති වෛරසය මැඩපවත්වන්න ගන්න සියලු උත්සාහයන් වලට ඒ වෛද්‍යවරුන්ටත් ත්‍රිවිධ හමුදාවටත් මේ රාජ්‍යයටත් ඔබ වහන්සේ උපස්ථාන කරන්න කියලා අපි ආඥා කරනවා. සෑම දේව දරුවන්ව ආශිර්වාද කරන්න ස්වාමීනි. අධිවිවන්තයෝ තව තවත් ශක්තිමත් කරලා මේ දේශීය උදෙසා ස්වාමීනි නැගී සිටීමේ යාඥාවෙන් මෙහෙ කරන්නම පාවිච්චි කළ මැනව. මරණතා සභාවට සේවයට සියලු දරුවන්ට ආශිර්වාද කරන්න. ස්වාමීනි දේශීය විදේශීය අප සමග සිටිනා වූ සියලු අධිවිවන්තයන් ගැන අපි යාඥා කරනවා. ඔවුන්ට ආශිර්වාද කළ මැනව කියලා යාඥා. මේ සතිය පුරා දේව කරුණාව දයාව අපිට දුන මැනව. තවුන්ටත් ප්‍රවේශමෙන් ඇදහිල්ල යාඥාවෙන් අපේ ඇදහිල්ල ආරක්ෂා කර ගනිමින් ස්වාමීනි ඔබ වහන්සේට ගමන් කරන්න ආශිර්වාද කරනවා. සියලු ගෞරවය මහිම ඔබ වහන්සේට අත් වේවා. මේ දවස් නිසා අපට ස්තුති වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව. යෝධයන් වහන්සේගේ සුදාත්මයන් වහන්සේගේ සැනසෙල්ල හා සමාදානය දැන්ද මතුද සදාකාලෙක අප සියලු දෙනා සමග පවතී. ආමේන්. හalleluya. යේසුස් ක්‍රිස්තුස්